අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රද්ධා ධර්මදාන සමාජිකයන් හා ලක් ලෝවාසී සැමට ආශිර්වාදය සලසමින් පවත්වන්නට යෙදුණු සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය සාර්ථකව අවසන්. කොවිඩ් අභියෝග මැද ලොව පුරා ජනතාව නව ව්‍යවහාරික වසර සමරයි. අද සිට මාසයක කාලයකට අදාළව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. මෙම වසරේදී කොවිඩ් වසංගතය අවසන් කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුබවාදී බලාපොරොත්තුවක්. උදා වූ නව විවහාර වසරේදී ශ්‍රද්ධා ධර්මදාන සමාජික සැමට සහ ලක්වාසී මෙන්ම ලෝවාසී සැදැහැති සියලු දෙනා වෙත ආශිර්වාද කරමින් පවත්වනු ලැබූ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඊයේ කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා අසපුවේදී පැවැත්වුණා. නැවුම් විවහාර වසරකට පියමන් කරන මොහොතක පින්පර නව වසරකට අසිරිපතුමින් කලන මිතුරෙකු ලෙසින් ලෞතුරා සම්මා සම්බුදුරජුන්ගේ සදහම් සංදේශය සැමට මෙත් සිතින් ලබා දෙන ශ්‍රද්ධා ධර්මදාන සමාජික පින්වතුන්ටත් ලක්වාසී සහ ලෝවාසී සැදැහැති සියලු දෙනා වෙතත් සියලු ආරක්ෂාව රැකවරණය පතමින් පවත්වනු ලැබූ අසිරිමත් සත්බුදු වන්දනාව විශේෂ සද්ධර්ම දේශනය සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඊයේ පස්වරු 5 සිට රාත්‍රිය පහන් වන තුරු පැවැත්වුණා. ඒ කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා අසපු පින්බිමේදී. සවස 5 සිට අසිරිමත් සත්පුතු වන්දනාව පැවති අතර පින්වත් වැලිමඩ සතාසීල ස්වාමින් වහන්සේ විසින් සිදු කළ විශේෂ සද්ධර්ම දේශනය පැවැත්වුණේ ඉන් අනතුරුවයි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. අපි කාට හරි hina වුණොත් විහිළු කළොත් ඔච්චම් කළොත් එනවා ඒක Tamanට. අපි පිරිස අතර ඉද්දින් එක එක්කෙනාගේ උස් පහත්කම් වෙනස්කම් තියෙනවා. සමහර අයගේ ගොඩක් දුර්වලතා තියෙනවා. ඉරිසියාව ප්‍රකට වෙනවා. ඊළඟ ලාමකකම් ප්‍රකට වෙනවා. සමහර අයගේ නොයෙක් දේවල් ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට අනිත් අය ඒකට කොලොප්පමට ගන්නවා. ඒකට සමච්චල් කරනවා. කර්මය Taman දෙනවා. Tamanටත් එනවා. ලේසි නෑ පින්වත්නි. පැරණි කර්මේ පේනවා. අලුතෙන් කරන කර්මේ පේන්නේ නෑ. ඒක නව කර්ම. ඒක අනාගතයට යනවා. යම් දවසක කයෙන් අකුසල් රැස් වෙන එක නැති වෙනවාද? වචනයෙන් අකුසල් රැස් වෙන එක නැති වෙනවාද? මනසින් අකුසල් රැස් වෙන එක නැති වෙනවාද? ඒ අමා මහ නිවන ස්පර්ශ කරනවාද? එදාට තමයි මේ සකල කර්මයෝ සිඳින්නේ. උතුම් තුනුරුවනෙහි ආශිර්වාද පෙරදැරිව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය සියලු ලෝවාසීන්ට ආශිර්වාද සලසමින් ආරම්භ වුණා. සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අලුතෙනියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් එම කටයුතු සිදු කෙරුණා. සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති. ශ්‍රද්ධා මාධ්‍යජාලයේ සභාපති සුදත් අන්නාසිවත්ත මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකින් ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතා මෙන්ම ශ්‍රද්ධා රූපවාහිනියේත් ලක්විරු ගුවන් විදුලියේත් නාලිකා ප්‍රධානීන් මෙම අවස්ථාව සමග සම්බන්ධව සිටියා. අයක්කෝ ගන්හාති
අයයක්කෝ ආවිසතේ අයයක්කෝ හේටේතේ අයයක්කෝ විහේටේතේ පවතින තත්ත්වය හමුවේ සීමිත සැදැහැති පිරිසකගේ පමණක් සහභාගිත්වයෙනුයි මෙවර මෙම උතුම් පින්කම්ම පැවැත්වුණේ. සජීව විකාශයක් ලෙසින් ඊයේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් සහ ලක්විරු ගුවන් විදුලියෙන් මෙම ආශිර්වාදිත සෙත් ප්‍රාර්ථනාවන් සජීවීව විකාශය කෙරුණා. වසංගත සීමාවන් මත පවා මේ වන විට මුක්ති විඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැපකිරීම් වල ප්‍රතිඵලයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ උදා වූ නව විවාහ වසර වෙනුවෙන් මෙරට ජනතාවට සුබ පැතුම් එක් කරමින්. උදා වූ නව ව්‍යවහාර වසර අලුත් හැඟීම් සමග සුභවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතයේ දෙස බැලීමට නිතැතින්ම පොළඹවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අභියෝග හබාගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. උදා වූ නව වසර වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වසංගත තහංචි මත පවා මේ වන විට භුක්ති විඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැපකිරීම් වල ප්‍රතිඵලයක් බවයි. දුෂ්කර අත්දැකීම් වලින් පණ්ඩරය ලබමින් ශක්තිමත්ව ඉදිරි අභියෝග ජය ගැනීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළා. රටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින් විසඳුම් ඉදිරිපත් කරන්නන් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ජනතාවට ශක්තියක් වීමට රජයක් ලෙස නිරතුරුව කැපවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. මේ අතර නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේදී ආගමික වතාවත්වල නිරත වුණා. කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ උදෙසා සිදු කෙරෙනු කප්රුක් පූජාවට ගිලන්පස සහ ඖෂධ පූජාවටද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක් වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. අද සිට මෙම මාස 31 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. නව වසරේ ලැබීමත් සමග තවදුරටත් වසංගත පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද දිනේ සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. නව මාර්ගෝපදේශ මාලාවට අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%කට අවසර හිමිව ඇති අතර විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා එලිමහන් ස්ථාන යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩා උචිත බව එහි සඳහන්. මීට අමතරව ආපනශාලා වෙළඳසැල්, ඖෂධ අලෙවිසැල්, සුපිරි වෙළඳසැල් සඳහා වරකට ඇතුළත් කරගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව එහි ධාරිතාවෙන් 50%කට පමණක් සීමා කර තිබෙනවා. පෞද්ගලික සාද පැවැත්වීමේදී උත්සව ශාලාවක නම් එහි ධාරිතාවෙන් 50%ක ප්‍රමාණයකටද නිවසක නම් උපරිම පුද්ගලයන් 10 දෙනෙකුටද අවසර හිමිව ඇති අතර එලිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් වනු ඇති. එමෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී අදාළ ප්‍රවාහන මාධ්‍යයන් තුළ ආසන සංඛ්‍යාව අනුව මගින් රැගෙන යාම සිදු කළ යුතු වනවා. එහිදී වායු සමීකරණය කරන ලද වාහන තුළ මගින් ප්‍රවාහනය කිරීමේදී වා කවුළු විවෘත කිරීමට පියවර ගත යුතු බවද එහි සඳහන්. එමෙන්ම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව 5 වන ශ්‍රේණියේ සිට ඉහළට 50%ක ධාරිතාවයකින් යුතුව උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමිව තිබෙනවා. කෙසේ වෙතත් නැවත දැනුම් දෙනතුරු විශාල වශයෙන් මහජන ඒකරාශී වීම, රැස්වීම ආදිය පැවැත්වීම තවදුරටත් තහනම් වන බවයි එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. මේ අතර ඊයේ දිනේදී මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් 40කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමග ඒ සඳහා ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මෙසේ අදහස් පළ කළා. මේ ඔමික්‍රෝන් කියන වචනේ දිහා හෝ ඔමික්‍රෝන් ප්‍රභේදයේ දිහා ඇහැ ගහගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක පේන්නේ නැහැ. ඇත්තටම වෙන්න ඕන කොවිඩ් වලින් ආරක්ෂා වීම. කොවිඩ් පේන්නේත් නැහැ. නමුත් පොදුවේ මේ කොවිඩ් කියන රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කරනවා නම් ප්‍රභේද වලින් ආරක්ෂා වීම විබේම සිද්ධ වෙනවා. කොවිඩ් ඩෙල්ටාද ඇල්ෆාද ඔමික්‍රෝන්ද කියන ඕනෑම ප්‍රභේදයක් මේ දක්වා
දක්වා කරන ලද සෞඛ්‍ය පුරුදු වලට සංවේදී. අපි සෞඛ්‍ය පුරුදු හරියාකාරව අනුගමනය කළොත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ අලුත් අවුරුදු සමයේ ජනතාව ඒකරාශී වීමේ ක්‍රියාවලියන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න කියලා. ඒ වගේම තමා රටක් හැටියට සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන්ට ඉඩ දීලා තියෙන තත්ත්වයක ඒ ඉඩ දුන්නු අවස්ථාවන් රෝගයේ පැතිරීමට ඉඩක් නොදී කරගෙන යාමට සියලු කටයුතු කරගෙන යන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මොකද ඒක හරහා තමා අපිට මේ වසර නව වසර සැබෑ සුබ නව වසරක් බවට පත් කරගන්නට පුළුවන් වන්නේ. තාමත් ලංකාව තුළ ඔමික්‍රෝන් ප්‍රභේදයේ වසංගත තත්ත්වය ඇති වෙලා නැහැ. ඉදිරියේදී ඇතිවීමට නියමිතයි. ඔබ ලබාගෙන තියෙන එන්නප්තවල ප්‍රතිශක්තිය සදාකාලික නැහැ. ඉදිරියේදී ප්‍රතිශක්තිය අවසන් වීමට නියමිතයි. ඒ නිසා කරුණා කරලා පූරක මාත්‍රාව බූස්ටර් ඩෝස් එක ලබා ගන්න. ඒ වගේම වගකීමෙන් කටයුතු කරලා තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න කියලා මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ අතර ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 499ක් වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,87,245ක් දක්වා ඉහළ නංවමින් එමෙන්ම පසුගියදා සිදු වූ නව කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14979ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 11541ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 5,60,725ක් ලෙසයි. සියලු රටවල් එක්ව කටයුතු කළහොත් මෙම වසරේ කොවිඩ් වසංගතය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එළැඹුණු 2022 වසරේදී කොවිඩ් වෛරස ගෝලීය වසංගතය පරාජය කිරීමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගේබ්‍රියසස් අපේක්ෂා පළ කර තිබෙනවා. නව වසර වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඒ සඳහා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බවයි. එහෙත් පටු ජාතිකවාදය සහ එන්නත් තොග රැස් කිරීම තුළින් ඊට බාධා පැමිණෙන බවට ඔහු අනතුරු ඇඟවීමක්ද සිදු කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම අදහස් පළ කළේ චීනයේ වුහාන් ප්‍රදේශයෙන් හඳුනානුගත් නියුමෝනියා ප්‍රභේදයක් සමග ප්‍රථම කොවිඩ් ආසාදිතයන් වාර්තා වී වසර 2ක් ගතවීමෙන් අනතුරුවයි. මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 287 ඉක්මවා ඇති අතර 55 ලක්ෂයක් ලෝකවාසීන් කොවිඩ් වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව පුරා නව අවුරුදු සැමරුම් උත්සවද අවම මට්ටමකින් පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන්. කෙසේ නමුත් කොවිඩ් වෛරසය මර්ධනය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ මෙවලම් රැසක් මේ වන විට පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේ. මේ අතර ඉන්දියාවේ තුන්වන කොවිඩ් රැල්ලක් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා. පසුගිය සතිය තුළ ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර ගත වූ දිනේදී නව ආසාදිතයන් 22775 දෙනෙකු සහ මරණ 406ක් වාර්තා වුණා. මෙය පසුගිය ඔක්තෝබරයෙන් අනතුරුව වාර්තා වූ වැඩිම දෛනික ආසාදිත සහ මරණ සංඛ්‍යාවයි. මේ අතර පසුගිය සතියේ එක්සත් ජනපදයේ පුරා ළමුන් සඳහා කොවිඩ් ආසාදිත වීමෙන් රෝහල්ගත වීම 58%කින් ඉහළ ගොස් ඇති බව CDC දත්ත පෙන්වා දෙනවා. එබෙන්ම ගත වූ දිනේදී එරටින් ලක්ෂ 4 ඉක්ම වූ ආසාදිතයන් පිරිසක් වාර්තා වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉන් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 75692ක්. එමෙන්ම එම කාලය තුළදී කොවිඩ් මරණ 716ක්ද වාර්තා වී තිබෙනවා. රටේ පවතින ගෑස් හිඟය කඩිනමින් සමතයකට පත් කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ඉදිරියේදී රට තුළ මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා තවත් සමාගම් කිහිපයක් මෙම ක්ෂේත්‍රයට ඇතුළත් කිරීමට මේ වන විට රජය පියවර ගනිමින් පවතින බවයි. පසුගිය දිනවල දෙවයින පුරා සිදු වූ ගෑස් ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් ගෑස් නිෂ්පාදනය හා බෙදා හැරීම ආශ්‍රිතව ගැටලු රැසක් මතු වුණා. ඒ අනුවයි ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය මගින් අදාළ සමාගම් වෙත ගෑස් නිෂ්පාදනයට අවශ්‍ය කරන ප්‍රමිතීන් ලබා දී තිබුණේ. නමුත් තවමත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් මිලදී ගැනීම සඳහා වන පෝලිම් දැකගත හැකි. කෙසේ වෙතත් එම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ අලුතින් හඳුන්වා දුන් නිෂ්පාදන ක්‍රියාවලිය අනුව ගෑස් නිෂ්පාදනයට යම් කාලයක් ගත වන බවයි. එමෙන්ම මේ මහතා සඳහන් කළේ ජනතාවට සාමාන්‍ය ආකාරයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සඳහා තවත් සති 3ක පමණ කාලයකින් අනතුරුව හැකියාව ලැබෙන බවට තමා අපේක්ෂා කරන බවයි. දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර් එකක 1,80,000කට වඩා නිකුත් වීම සිද්ධ වෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාදාමය තුළ
රටේ තියෙන ගෑස් හිඟය ඉතා කඩිනමින් සමනයකට පත්වීමට යම් පිටුවහලක් වේවි කියලා. පොලිමේ ඉන්නේ නැතුව ජනතාවට ගෑස් සිලින්ඩරය සාමාන්‍ය විදියට ගන්න කොච්චර කාලයක් විතර යයිද? සිලින්ඩර නිකුත් වෙනවත් සමගම ජනතාවට පොලිමේ ඉන්න වෙන කාලය අඩුවීම නිරීක්ෂණය කරන්න අපිට ලැබේවි. උපරිම වුණොත් තව සති 3ක් මේ තත්ත්වය පවතින්න පුළුවන්. නමුත් ඒ සති 3ට කලින් අවශ්‍ය ගෑස් බෙදා හැරීම අපිට කරන්න පුළුවන් වෙයි. ඔබතුමාලා නිවර්ණයට ප්‍රතිඥාවක් ලබා දීලා තියෙනවා නියමිත පද්ධතියට ගෑස් ටික දෙනවයි කියලා. ඇත්තම කරන්න හැකියාවක් තියෙනවද මේ? පසුගිය වසරවල් වල පැවතිච්ච ඒ නිර්දේශ මත දවසකට වෑල් 300ක් පමණ තමයි මාරු කරලා තියෙන්නේ. නමුත් දැන් අද ඔබට බැලුවොත් පෙනේවි දවසකට වෑල් 3000ක් පමණ මාරු කරනවා. ඒ වගේම අපි මේ වන විට රටට යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා තියෙනවා දවසක වෑල් මාරු කිරීමේ ධාරිතාවය 20000 දක්වා වැඩි කරන්න. මට යම් කාලයක් ලබා දෙන්න. මට සහතික වෙන්න පුළුවන් අලුත් ක්‍රියාමාර්ගත් එක්ක නිෂ්පාදනය කළ ඔබේ ගෙදරට ලැබෙන ගෑස් සිලින්ඩරේ වඩාත් උසස් මට්ටමින් යුතු ඒ වගේම වඩාත් හොඳ ආරක්ෂාකාරීත්වයකින් යුතු ගෑස් සිලින්ඩර ඔබට ලැබෙනවා කියලා. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ඉදිරියේදී රට තුළ මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා මේ වන විටත් රජය පියවර ගනිමින් පවතින බවයි. රජය විදිහට ගත යුතු පියවර නම් වහාම රජයේ ආයතනයක් කරා ගෑස් ආනයනය කිරීම කරන්නට අවශ්‍යයි. එක සැරේ මේක පටන් ගන්න බෑ. මේ වසරේ කඩිනමින් ඒ කටයුතු වෙළඳ අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක වේ. අපිටත් යම් විදිහකට තිබුණේ තව සමාගම් 4-5ක් මේ ශේෂ්ත්‍රයට ඇතුළත් කරන එක. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඔය පුපුරන ප්‍රශ්නේ ඇති වෙන්නේත් නැහැ. එහෙම වුණා නම් වෙනත් බ්‍රෑන්ඩ් එකක් ඉදදී ගන්න තිබුණා. ඉතින් දැන් රජය මේ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරගෙන යනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. වයස අවුරුදු 18 සම්පූර්ණ කරන පුද්ගලයන් සඳහා ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වීමට පෙර පරිපූර්ණක ඡන්ද හිමි නාමලේඛනයක් මගින් ඡන්ද බලය ලබා දීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා. ඒ අනුව මෙහි ප්‍රථම අධීර ලෙස 2021 ජූනි මාස පළමු වන දින සිට 2022 ජනවාරි මාස 31 වනදා දක්වා කාල පරිච්ඡේදය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන එනම් 2003 වසරේ ජූනි මාස පළමු වන දින සිට 2004 වසරේ ජනවාරි මාස 31 වන දින දක්වා උපත ලැබූ පුරවැසියන්ගේ තොරතුරු වයසී ආකෘතියට ඇතුළත් කිරීම මගින් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා එල්ලුම් කිරීමට හැකියාව පවතිනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 30කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මීට හේතු වී ඇත්තේ මේ දිනවල වෙළඳ පොලේ අදාළ භාණ්ඩ දෙකෙහි පවතින ඉහළ මිල මට්ටම පහළට ගෙන ඒමයි. මේ සඳහා 2017 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ අංක 2260න් 72 දරන 2021 දෙසැම්බර් මාස 31 වන දින ඇති ගැසට් නිවේදනයේද ප්‍රකාශයට පත් කර තිබෙනවා. දේශීය සිමෙන්ති සමාගම් නැවත වරක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා. රට තුළ පැවති සිමෙන්ති හිඟේ හේතුවෙන් ඒ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පසුගිය ඔක්තෝබර් මාසයේදී රජය පියවර ගනු ලැබුවේ. ඉන්පසු ඔක්තෝබර් මාසයේදී හා නොවැම්බර් මාසයේදී සිමෙන්ති සමාගම් රුපියල් 93කින් හා රුපියල් 177කින් දෙවරක් සිමෙන්ති මිල ඉහළ නංවනු ලැබුවා. කෙසේ වෙතත් අද සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 100කින් ඉහළ නැංවන බවයි සිමෙන්ති සමාගම් නිවේදනය කළේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1375ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් වෙනුවෙන් ඔවුන් එක් වන තැනක් මේ රුධිරය වෙනුවෙන් එක්වීමක්. රුධිරය අවශ්‍ය සුරතල් සතුන්ට රුධිරය ලබා දෙන්න තමයි මෙතැන ක්‍රියාත්මක වෙන්නේ. මෙක්සිකෝවේ වගේම රටවල් කිහිපයකම මේ විදිහේ පශු වෛද්‍ය රුධිර බැංකු පිහිටලා තියෙනවා. රුධිරය පරිත්‍යාග කරන පරිත්‍යාගශීලී සුනකයන් සහ බලලුන් විශේෂ පරීක්ෂාවකට මුලින්ම ලක් කරනවා. ඒ සඳහා එම විශේෂීකරණය වුණ ජෛව විද්‍යා විශේෂඥයින් ජෛව රසායන විද්‍යාඥයින් ආදී පිරිසක්ම ඉන්නවා. රුධිර පරිත්‍යාගශීලින්ගේ බර කිලෝග්‍රෑම් 25ට වඩා වැඩි වෙන්න ඕනේ.
වයස අවුරුදු 1ත් 8ත් අතර විය යුතු වීමත් රුධිරය පරිත්‍යාග කිරීමට ඇති නිර්ණායක අතර තියෙනවා. පණුවන් ඉවත් කර පරපෝෂිතයන්ගෙන් තොර කිරීමෙන් පසුවයි රුධිර පාරවිලේනයට මේ සතුන් යොදා ගන්නේ. වෙනත් රෝගවලින් පෙළෙන සුනකයන් සහ බලලුන් රුධිරය පරිත්‍යාගය සඳහා යොදා ගන්නේ නැහැ. රුධිරය පරිත්‍යාග කරන්න විනාඩි 30ක වගේ කාලයක් ගත වෙනවා. ඒ වගේ ක්‍රමවේදයකින් තමයි මේ සතුන්ගේ රුධිර පාරවිලේනය සිදු වෙන්නේ. සතුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට මේ ක්‍රියාවලිය බාධාවක් වෙන්නෙත් නැහැ. ඇත්තටම වෙනත් සතෙකුගේ ජීවිතයක් බේරාගන්න තවත් සතෙක් උපකාරී වෙනවා. මේ ක්‍රියාදාමයට සුරතල් සතුන් ඇතිකරන පිරිස් කැමැත්තෙන් සහභාගි වෙනවා. ඇත්තටම තවත් ජීවිතයක් වෙනුවෙන් ලේබිදක් දන්දීමම පිනක්. මේ සුරතල් සතුන් ඒ වෙනුවෙන් යොමු කරවන සතුන් ඇතිකරන පිරිස වගේම සුරතල් සතුන්ටත් මේ කාර්යය ඇත්තටම විශේෂ වෙන්නේ ඒ නිසා. ඉතින් ඔවුන් වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් වෙනවා. එතන තමයි ඔවුන්ගේ ශක්තිය ඉතිරි වෙලා තියෙන්නේ. දැන් අවධානය විදෙස් පුවත් වෙත. වසර 3ක් සිරදඬුවම් විදී දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය නිදහස ලබා පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිය පාලන සමයේ දූෂණ වංචා සම්බන්ධයෙන් සිරදඬුවමක් විදී දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුවෙන් හේට වත්මන් ජනාධිපති මූ ජේ ඉන් විසින් සමාව ලබා දීමෙන් අනතුරුව ඊයේ නිදහස ලබා දී තිබෙනවා. 69 හැවිරිදි පාක් ගුවෙන් හේ දකුණු කොරියාවේ බලයෙන් පහ කෙරුණු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත් වූ ප්‍රථම නායකාවද වනවා. දූෂණය සහ බලය අයිතු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ඇයට සිරදඬුවම් හිමි වූයේ 2018 වසරේදී. ඒ ඊට පෙර වසරේදී ඇය දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් අනතුරුවයි. ඇයට සමාව ලබා දීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්. මේ අතර සිය පාලනයේ දසවන අවුරුද්ද සලකුණු කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් එරට ආර්ථිකයේ ගොඩනැගීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. ට්‍රැක්ටර් නිෂ්පාදනය, කම්හල් සහ පාසල් නිල ඇඳුම් පිළිබඳව ඔහු එහිදී සඳහන් කළේ මෙතෙක් ජනප්‍රිය මාතෘකාව වූ න්‍යෂ්ටික අවි සහ ඇමරිකා එක්සත් ජනපදය අමතක කරමින්. 2022 වසරේ මූලික අරමුණ ආර්ථිකය ශීඝ්‍රවර්ධනයකට යොමු කිරීම සහ ජනජීවිතයේ ගොඩනැංවීම බව ඔහු සඳහන් කළේ කොරියානු කම්කරු පක්ෂ මධ්‍යම කාරක සභාව අමතමින්. 2011 වසරේ සිය පියාගේ අභාවයෙන් උතුරු කොරියාවේ නායකත්වය හිමි කරගත් කිම් ජොන් අන් පසුගිය නව වසර උදාවන්හිදී දේශපාලන ප්‍රකාශ සිදු කිරීම විශේෂත්වයක්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජනවාරි 2 වෙනිදා 1846 වසරේ ජූලි මස 11 වන දින ආරම්භ කරන ලද ලංකාවේ පැරණිතම ඉංග්‍රීසි පුවත්පතක් වූ සිලෝන් ටයිම්ස් පුවත්පත දෛනික පුවත්පතක් බවට පරිවර්තනය කර ඇත්තේ 1893 වසරේ ජනවාරි මස 2 වන දිනයි. එය මෙරට පැරණිතම දෛනික පුවත්පත වන අතර පසුකාලීනව පුවත්පතේ නම ටයිම්ස් ඔෆ් සිලෝන් ලෙස සංශෝධනය කර තිබෙනවා. බෞද්ධ පුනර්ජීවනය සඳහා මහඟු මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවෙකු සෙනෙට් සභිකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අධ්‍යාපනික නගා සිටුවීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1978 වසරේ ජනවාරි මස 2 වන දිනයි. චන්ද්‍රයාගේ ආසන්නයට සහ සූර්යයා වටා කක්ෂගත වූ පළමු අභ්‍යවකාශ යානය වන ලූනා 1 සෝවියට් සංගමය විසින් දියත් කර ඇත්තේ 1959 වසරේ ජනවාරි මස 2 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.